ඔව් ඒකත් අපි බුදුරජාන් වහන්සේගේ ධර්ම න්‍යායයට දාලා බලන්න ඕනේ. මේ තථාගතයන් වහන්සේගේ ධර්මය අපිට අසරණ කරන්නේ නැතුව තියෙනවනේ ධර්මය. අපි ඒ කාරණය අපි ඊ කියවනේ සූත්‍රයක් මොකද්ද? මහාපදේශ සූත්‍රයේ අපි ඉදිරිපත් කරගත්තා. ඒ සූත්‍රයට අනුව අපි ගලපලා බලමු ඇත්තටම තථාගතයන් වහන්සේ බණ ඇසීමෙන් පමණක්මද සෝවාන් වෙන්න කියලා තියෙන්නේ කියලා අපි කල්පනා කරලා බලමු. ඒ ප්‍රශ්නේ මතක තියාගන්න. ප්‍රශ්නේ මතක තියාගන්න මොකද්ද ප්‍රශ්නේ? සෝවාන් වීම සඳහා බණ ඇසීම පමණද? ඒ වගේම එතනදී විතර කරනවා මේ භාවනා කිරීමෙන් මොකටද ඒ වැඩේ කරන්න බෑ කියලා. භාවනා කිරීමෙන් සෝවාන් වෙන්න බැරිය. ඒකනේ? එහෙමයි. භාවනා පහතක්ව. ඔව් අපි ඒක හිතේ තියාගමු. ඒ ප්‍රශ්නේ හිතේ තියාගෙන අපි සූත්‍රයකට යමු. සූත්‍රයකට ගිහිල්ලා බලමු. ඔය පොලිය ගන්න ගිහින්. අවසානයේ තියෙන සීල සූත්‍රය කියලා එකක්. ඔය සීලවන්ත සූත්‍රයේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ තථාගතයන් වහන්සේගේ ධර්මය ඇත්තට ඔය කොයි එක්කෙනාටත් මේ ත්‍රිපිටකේ තමයි අද තියෙන්නේ. සිංහලෙන් හරි පාලියෙන් හරි ඊට වඩා කියන දෙයක් නැහැ. ඕක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඒ තියෙනෙත් මේකෙන් ගත්ත එක. හොඳයි. මේ සූත්‍ර දේශනාව අපි කියමු. ඔව් මේ විදිහටයි තියෙන්නේ. ඒකං සමයං ආයස්මාච සාරිපුත්තෝ ආයස්මාච මහා කොට්ටිතෝ වාරාණසියං විහෙරಂತಿ ඉසිපතනේ මෙගදායි. මේකේ තේරුම සිංහලෙන් ඔය ඇති එක් සමයක මේක අහන්න එක් සමයක ආයුෂ්මත් සරියුස් ස්වාමින් වහන්සේ සහ මහා කොට්ටිත කියන ස්වාමින් වහන්සේලා දෙනම වැඩ ඉන්නවා බරණැස් නුවර ඉසිපතනේ මෙගදායි. මොකද්ද මේ ස්ථානයේ විශේෂත්වය? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළා. පස්වග මහණුන් වහන්සේලා වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ පළවෙනි වස සමාදන් වුණා. ඒ ස්ථානය සහ අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරපු තැන. ඔය ඉසිපතනේ මිගදායේ වැඩ ඉන්නවා. කවුද ස්වාමීන් වහන්සේලා දෙනම? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සහ මහා කොට්ටිතු ස්වාමීන් වහන්සේ. අතකෝ ආයස්මා මහා කොට්ටිතු සායන්න සමයන් පතිසල්ලානා වොට්ටිතෝ. ඉතින් හැන්දෑවරුවේ දානින් පස්සේ ටික වේලාවක් විවේකයෙන් ඉඳලා මේ මහා කොට්ටිතු ස්වාමින් වහන්සේ ඉතින් විවේකී අතහැරලා විවේකයෙන් පොඩ්ඩක් ඉඳලා නැගිටලා උන්වහන්සේ වඩිනවා යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමේ සරියුත් හාමුදුරුවෝ හිටියනේ හේ කිට්ටුව. ඒ සරියුත් ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනට යනවා. ගිහිල්ලා ඉතින් වන්දනාමාන කරලා උන්වහන්සේට මේ පිරිසඳරේ කතා කළා. ඊට පස්සේ වන්දනා කළා. උන්වහන්සේට මේ මහා කොට්ටිත හාමුදුරුවෝ සරියුත් හාමුදුරන්ට මෙහෙම කතාවක් කියනවා. තේරුණාද මේක? ඔව්. දැන් මේ කවුද කියන්නේ? කවුද අහන්නේ? මහා කොට්ටිත හාමුදුරුවෝ කියන්නේ මේ සරියුත් හාමුදුරන්ට. සීලවතා ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. සාරිපුත්‍රයන් වහන්සේ එවත්නි සාරිපුත්‍රයන් වහන්සේ මේ සිල්වත් භික්ෂුන් වහන්සේ විසින් සීලවතා භික්ඛුනා සිල්වත් භික්ෂුන් වහන්සේ විසින් නුවණින් මෙනෙහි කළ යුතු වන්නේ මොන ධර්මද? කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. මොන ධර්මයෝද නුවණින් මෙනෙහි කළ යුතු වන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. සරියුත් හාමුදුරු උත්තර දෙනවා. සීලවතාවසෝ කොට්ටිත භික්ඛුනා. එවත් කොට්ටිතය සිල්වත් භික්ෂූන් වහන්සේ විසින් පංච උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධය හොඳට අහගන්න. පංච උපාදානස්කන්ධ මේ ස්කන්ධ පහ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ 11ක් තියෙනවා. යෝනිසෝ මනසිකාතබ්බා මේ පංච උපාදානස්කන්ධේ මෙනෙහි කරන්න ක්‍රම ටිකක් කියලා දෙනවා. හොඳට බලන්න. මේක මෙනෙහි කරන්න ඕනේ අනිත්‍ය වශයෙන් නිට්ටය නෑ කියලා, දුක්ඛ වශයෙන් මේක දුකක් කියලා, මේක රෝගයක්, මේක gaduwak, මේක හුලක්,
මේක පාපයක්, මේක ආබාධයක්, මේක අනුංග දෙයක්, මේක කැඩෙන බින දෙන දෙයක්, මේක ශූන්‍ය වූ දෙයක්, මේක ආත්මයක් නොවන දෙයක්. කීයක් තියෙනවද? අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඨතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධතෝ, පරතෝ, පලෝකතෝ, ශුඤ්ඤතෝ, අනත්තතෝ. 11ක් තියෙනවා මේ විදිහට මෙනෙහි කරන්න කියලා. මේ විදිහට මෙනෙහි කළ යුතුයි. ඔය තමයි මෙනෙහි කරන ආකාරය. මේ විදිහට මෙනෙහි කරන්න මොකක්ද ඕනේ වෙන්නේ? දුවන ඕනේ. යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ සිහිය නුවණ යොදලා මේ පංච උපාදානස්කන්ධේ මහ ලෙඩක්. මේක හරියට පරිස්සමෙන් ලෙඩෙක් ගෙනියන්නේ. ඇත්තට අපි පාරේ යනකොට ලෙඩෙක් වගේ නියන්නේ අරක හැප්පෙයිද මේක හැප්පෙයිද එහෙම නේද? ඊළඟට වාහනේ නැග්ගොත් එහෙම පටි දාගෙන බැඳගෙන බහින කොටත් හරි පරිස්සමෙන් එහෙම විදිහට දැන් ආවන් පස්සේ දොරේ හැප්පෙයිද නැද්ද බලාගෙන පඩියක් බලාගෙන එහෙමනේ නැගින්න ඒවන නිරෝගිමත් කියලා කිව්වට එහෙම යන්නේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම ලෙඩක්. මේ විදිහට මේක ගඩුවක්, මේක හුලක්, මේක පාපයක්. අග කියලා කියන්නේ පාපයක්. මේක ආබාධයක්. මේක අනුංගදයක්. අරතෝ කියලා කියන්නේ අනුංගදයක්. මේක කැඩෙන බින්දරයක්. පළුදු වෙනවා හැම වෙලේම. ඊළඟට මේක හිස් දෙයක්. ශූන්‍ය දෙයක්. අනාත්මීය දෙයක්. මේ විදිහට මෙනෙහි කරන්න කියලා කියනවා. මානසිකාතබ්බ මොනවද? කතමේ පංච. ඊළඟ සේයතිද රූප උපාදානස්කන්ධේ මේ මෙනෙහි කරන්නට ගන්නෙ මොකද්ද? රූප උපාදානස්කන්ධේ වේදනාව, සංඥාව, සංඛාර, විඥාන උපාදාන. මෙන්න මේ පහ තමයි මේ දාලා බලන්න ඕනේ. මේ ලෙඩක්, මේ gaduwak, මේ ඊට පස්සේ මේ හීයක්, පාපයක් කියලා මේ පහම බලාගෙන යනවා. සීලවතා උසෝ කොට්ටිත භික්ඛුනා එවත් කොට්ටිතය සිල්වත් භික්ෂුන් වහන්සේ විසින් මොන භික්ෂුන් වහන්සේද? පඬිතු භික්ෂුන් වහන්සේද? හොද්දට බලන්න වචනේ. සිල්වත් භික්ෂුන් වහන්සේ සීලවතා උසෝ කොට්ටිත භික්ඛුනා සිල්වත් භික්ෂුව විසින් ඉමේ පංච උපාදානස්කන්ධා මේ ස්කන්ධ පංචකයෝ මේ කියන විදිහට අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, රෝග වශයෙන්, gaduwak වශයෙන්, හීයක් වශයෙන්, පාපයක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ගේ වශයෙන්, පළුදු වෙන දෙයක් වශයෙන්, හිස් දෙයක් වශයෙන්, අනාත්මී දෙයක් වශයෙන් යෝනිසෝ මනසිකාරය කළ යුතුයි. මෙහෙම මෙනෙහි කරනකොට හොඳට බලගන්න. මෙහෙම මෙනෙහි කරනකොට ඨානංකෝ පණේතං ආවුසෝ විජ්ජති එක්තරා කාරණයක් විද්‍යමානව පිහිටනවා. එහෙම නැත්නම් එක්තරා ඨානං කියලා කියන ස්ථානිනෝ කාරණයක්. ඨානංකෝ පණේතං ආවුසෝ විජ්ජති එක්තරා ධර්ම කාරණයක් සිද්ධියක් විද්‍යමාන වෙනවා. යම් සීලවා භික්ඛු යම් කිසි සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් මේ විදිහට මේ ස්කන්ධ පංචකය මේ විදිහට අනිත්‍ය වශයෙන් මේ විදිහට මෙනෙහි කරනකොට මනසිකරොන්තෝ සෝතාපට්ටි ඵලං සච්චිකරිය සෝවාන් ඵලය සාක්ෂාත් කරනවා. තේරුණාද? දැන් මේ බණ අහලාද? බණ අහන කතාවක්ද කියන්නේ? මේක මානසිකාරය කිරීමක්. බණ අහන්න ඕන නම් මොකද තියෙන්න ඕනේ? බණ ඇසීමත් එක කාරණයක්. බණ අහනවා නම් මේක තියෙන්න ඕනේ යෝනිසෝ මානසිකාරය කරන්නේ කියන්න ඕනේ. එහෙනම් මේක ඇසිය යුතුයි සුතමේ වශයෙන් මේක ඇසිය යුතුයි කියලා තියෙන්න ඕනේ. දැන් මේ කියන්නේ මොකද්ද? නුවණින් මෙනෙහි කළ යුතු මේක භාවනාව. නුවණින් මෙනෙහි කළ යුතුයි. දැන් බලන්න මේ තියෙනවනේ. අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට සෝතාපට්ටි ඵලං සච්චිකරිය සෝවාන් ඵලය සාක්ෂාත් කරනවා. ඒ සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ මොකක් නිසාද? මේ 11 ආකාරයකට මෙනෙහි කිරීම නිසා කාටද ඔක සිද්ධ වෙන්නේ? සිල්වන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේ නමකටයි ඔක සිද්ධ වෙන්නේ. තේරුණාද? සෝවාන් වෙන්න විතර දෙක හේතු වෙන්නේ. තව ටිකක් ඉස්සරහට යන්න. දැන් සිල්වන්ත භික්ෂුන් වහන්සේ නමක්
ඔය විදිහට සෝවාන් වුණානේ. බණ අහලාද? නැහැ. මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව හොඳට නුවණින් මෙනෙහි කරා ලෙඩක්, gaduwak, පිළගයක්, පාපයක් ඔය ආදි වශයෙන්. දැන් හැබැයි ඉස්සෙල්ලා මේ වචනයක් වෙනස් වෙනවා. දැන් වචනයක් වෙනස් වෙනවා. ඉස්සෙල්ලා කරේ මොකද්ද? සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් ඉස්සෙල්ලා මෙනෙහි කරේ. දැන් සිල්වත් කියලා කියන්නේ නැහැ. ඇයි? සෝවාන් වුණාට වෙනකොට ඒ භික්ෂුන් වහන්සේගේ සීලය හොඳ ස්ථාවර සීලයක් බවට පත් වෙනවා. ආය සීලවා කියන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ සෝතාපන්නේ නාවසෝ සෝතාපන්නේන පනාවසෝ සාරිපුත්ත භික්ඛුනා. සාරිපුත්‍රය දැන් අහනවා තව ප්‍රශ්නයක්. සාරිපුත්‍රයන් වහන්සේ සෝවාන් වූ භික්ෂුන් වහන්සේ විසින් කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බා. සෝවාන් වූ භික්ෂුන් වහන්සේ මොකද්ද කරන්න ඕනේ? මොකද්ද මෙනෙහි කරන්න ඕනේ? උන්වහන්සේ දේශනා කරන සෝතාපන්නේන පිකෝ ආවසෝ කොට්ඨිත භික්ඛුනා. එවත්නි සෝවාන් භික්ෂුන් වහන්සේ නම මේ විසින් ඉමේ පංච උපාදානස්කන්ධා මේ ස්කන්ධ පංචකයම අර විදියටම අනිත්‍ය වශයෙන් දුක්ඛ රෝග ගණ්ඩ සල්ල අග ආබාධ පර පලෝක දුසුඤ්ඤ අනත්ත කියන හැටියට මෙනෙහි කරගෙන යා යුතුයි. නුවණින් මෙනෙහි කළ යුතුයි. ථානංකෝ පනීතං ආවුසෝ විජ්ජති. එවත්නි එක්තරා කාරණයක් විද්‍යමාන වෙනවා සිද්ධ වෙනවා. ඒ තමයි යංසෝතාපන්නෝ භික්ඛු ඉමේ පංච උපාදානස්කන්ධේ මේ ස්කන්ධ පංචකය මේ විදිහට මෙනෙහි කරගෙන නුවණින් සලකාගෙන යනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? මනසිකරන්තෝ සකදාගාමි ඵලං සච්චිකරය. සකු르දාගාමි ඵලය සාක්ෂාත් කරනවා. දැන් එතකොට මේ සෝවාන් වෙන්න උදව් වෙන්නේ මොකද්ද? මේ මානසිකාර්ය පැවැත්වීම. සකදාගාමි වෙන්න උපකාර වුණේ මොකද්ද? මේ මානසිකාර්ය. ඊළඟට අහනවා සකදාගාමිනා පනාවසෝ හාරිපුත්ත බික්කුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බා. එවත්නි සාරිපුත්‍රයන් වහන්සේ සකදාගාමි භික්ෂුන් වහන්සේ විසින් කළ යුත්තේ මොකද්ද? මෙනෙහි කළ යුත්තේ මොකද්ද? ඊට පස්සේ කියනවා සකදාගාමි භික්ෂුන් වහන්සේ විසිමුත් මේ ස්කන්ධ පංචකය අර විදිහට අනිච්ච දුක්ඛ රෝග ගණ්ඩ සල්ල ආගාබාධ පර පලෝක ශුන්‍යත අනත්ත කියන වශයෙන් මෙනෙහි කරගෙන යා යුතුයි. මෙහෙම මෙනෙහි කරන්නට වෙන දෙයක් තියනවද? මේ ස්කන්ධ පංචකය මෙනෙහි කරගෙන යනකොට සිද්ධියක් සිද්ධ වෙනවා, කාරණයක් සිද්ධ වෙන්න තියෙනවා. ඒ තමයි සකදාගාමි බික්ඛු ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චත්වාදී අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට මනසකරොන්තෝ අනාගාමි ඵලං සච්චිකරිය. අනාගාමි ඵලය සාක්ෂාත් කරනවා. දැන් ස්ථාන කීයකට ආවද? 3කට ආවා. බණ අහලාද? නෑ නේද? යෝනිසෝ මනසිකාරය. හැබැයි බණ අහන එක කාරණයක්. හැබැයි මේ දැන් අහපු ප්‍රශ්නේ මතකද? සෝවාන් වීම සඳහා බණ ඇසීම විතරමද කියලානේ ඇහුවේ. දැන් තේරෙනව නේද? ඒක ගැළපෙනවද මේකට? අපිට කිව්වනේ දාලා බලන්නේ කියලා මේ කියපු දේශනාවට. තව එකක් තියෙනවා. අනාගාමිනා පනාවසෝ සාරිපුත්ත බික්කුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බ. අනාගාමීන් වහන්සේ විසින් මෙනෙහි කළ යුත්තේ මොනවාද? එතකොටත් කියනවා අනාගාමී භික්ෂුන් වහන්සේ විසින් මෙනෙහි කළ යුත්තේ යන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. අර විදිහට 11 ආකාරයකින් මෙනෙහි කළ යුතුයි. යෝනිසෝ මනසිකාරයේ පැවැත්විය යුතුයි. එහෙම කරගෙන යනකොට ඨානංකෝ පණිතං ආවුසෝ විජ්ජති. එවත්නි එක්තරා කාරණයක් විද්‍යමාන වෙනවා, ධර්ම කාරණයක් තිබෙනවා. අනාගාමී භික්ෂුන් වහන්සේ මේ කරුණ මේ ස්කන්ධ පහ මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට යෝනිසෝ මනසිකරන්තෝ අරහත්තං සත්‍ය කරේ. රහත් භාවය සාක්ෂාත් කරනවා. ඊට පස්සේ අහනවානේ ස්වාමීන් වහන්සේ තව එකක්. දැන් රහත් භාවයේ දක්වාම සෝවාන් වුණේ මොකෙන්ද? මේ නුවණින් මෙනෙහි කිරීමෙන් ස්කන්ධ පංචකය. සකදාගාමී වුණේ ස්කන්ධ පංචකය මේ විදිහට මෙනෙහි කිරීමෙන්. අනාගාමී වුණේ
අරිහත් උනේ මේ ස්කන්ධ පංචකය මෙනෙහි කිරීමෙන්. ඊළඟට මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ ආනවා රහතන් වහන්සේ අරහතාපනාවසු සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. රහත් භික්ෂුන් වහන්සේ විසින් නුවණින් මෙනෙහි කළ යුතු වන්නේ මොකක්ද? ඊට පස්සේ කියනවා අරහතාපිකෝ ආවසු කොට්ටිත ඉමේ පංච උපාදානස්කන්ධේ මේ ස්කන්ධ පංචකයේම රහතන් වහන්සේ විසිනුත් අනිත්‍ය දුක්ඛ රෝග ගණ්ඩ සල්ල අග ආබාධ පර ඵලෝක ශුන්්‍යත අනත්ත මේ විදිහට නුවණින් මෙනෙහි කළ යුතු යෝනිසෝ මනසිකාතබ්බා. එතෙන්ට යන්නේ නැහැ ථානං කෝණේ පණේතං විද්‍යති කියන කතාව. යනවද? එතෙන්ට යන්නේ ස්ථාන හතරකයි ආවේ. මෙතෙන්ට තියෙන්නේ නත්තිකෝ ආවුසෝ අරහතෝ උත්තරීකරණීයං කතස්ස පතිචෝ රහතන් වහන්සේට තවත් ඉස්සරහට කරන්න දෙයක් නැහැ. නත්තිකෝ ආවුසෝ අරහතෝ උත්තරීකරණීයං කතස්සවා පතිචෝ කරන්න ඉතුරු වෙච්ච දෙයක් නැහැ. අපිට ඉමේ ධම්මා භාවිතා බහුලී කතා රහතන් වහන්සේට මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට මේ ජීවිතේ dittha dhamma sukha viharaචේව සංවත්තන්ති සති සම්පජඤ්ඤාච සිහිය නුවණ පවත්වා ගැනීමටයි මේ ජීවිතයේදී සතුටින් සන්තෝෂයෙන් ඉන්න එකටයි පිහිට වෙනවා රහතන් වහන්සේට මේ මෙනෙහි කිරීම. දැන් තේරුණානේ? මේකේ තියෙනවද බණ හැසීම කතාවක්. හැබැයි මේ මෙනෙහි කිරීමට නම් බණ ටිකක් අහලා කරුණු ටික දැනගෙන තියෙන එක වෙන එකක්. නේද? බණ අහන එකයි මේක මෙනෙහි කරනවා කියන එකයි දෙකක්. බණ අහන වෙලාවෙ මෙනෙහි කරන්නත් පුළුවන්, අහලා පස්සේ මෙනෙහි කරන්නත් පුළුවන්. හැබැයි මේක තියෙන්නේ යෝනිසෝ මනසිකාතබ්බා කියලා කියන්නේ හිත දාලා නුවණ දාලා උප කරන්න ඕන. ඔය බණ ඇසීමම සෝවාන් මාර්ගඵල අවබෝධ කර ගැනීමට එකම හේතුව නොවන බව මේකෙන් තේරෙනවා නේද? ගැලපෙනවද? මේ සීලවන්ත සූත්‍රයේ සංයුත්ත නිකායේ තියෙනවා. තව කාරණයක් තියෙනවා. ඒ තමයි තියෙනවා මේ මිලිඳ ප්‍රශ්න තියෙන්නේ මේක. නාගසේන ස්වාමින් වහන්සේ ධර්මයේ ඉගෙන ගන්නට යනවා මේ අර ස්වාමීන් වහන්සේ නමක් ගාවට. ඒකට ඉතින් අලුතෙන් ඉතින් කියලා නවක භික්ෂුන් වහන්සේ නමක් හැටියට අලුත් ස්ථානෙට උන්වහන්සේ වැඩියෙන් පස්සේ නෑ අභිධර්මයේ ඒ සම්පූර්ණ ඉගෙන ගත්තා. කවුද? නාගසේන ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මොකද්ද? අභිධර්මයේ ඉගෙන ගත්තේ. අභිධර්මයේ ඉගෙනගෙන උන්වහන්සේ මේ පනිෂ්මන්ට් එකකට යන්න සිද්ධ වුණා දුර පළාතකට. ඊට පස්සේ එහෙ ගිහිල්ලා මේ ඒකේ විස්තරේ ගොඩක් දිගට තියෙනවා. අපි කෙටි කරලා කියමු. නාගසේන ස්වාමීන් වහන්සේ මේ උපාසක මව් කෙනෙකුට බණක් කියනවා. ඒ උපාසකම්මා සයන්ටිස්ට් කෙනෙක් නෙවෙයි. එතකොට කෙමිස්ට්‍රි කරපෙක් කෙනෙකුත් නෙවෙයි. පෛතකරකාරියෙකුත් නෙවෙයි. ගණිතාඥයෙකුත් නෙවෙයි. කැම්පස් ගිහිල්ලත් නැහැ. නිකන් අර ස්වාමීන් වහන්සේලාට දාන දීපු අම්මා කෙනෙක්. ඒක තියෙන්නේමයි අයෝ. ඒක තියෙන්නේමයි. ඉතින් ඒ අම්මට මේ නාගසේන සාමණේරයන්සේ බණ දේශනා කරන අභිධර්ම. ඉතින් එතන හිටපු ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා මේ අර්ථ ආපු ස්වාමීන් වහන්සේ බණ දේශනා කරයි කියලා. ඒ අම්මට මේ ස්වාමීන් වහන්සේ චිත්තචෛතසික රූප නිබ්බාන පිළිබඳ උන්වහන්සේ දැනගෙන තියෙන විදිහට ලස්සනට පිළිවෙලට තාමත්ම විසිතුරු බණ දේශනාවක් කරා. ලස්සන දීර්ඝ විස්තරාත්මක ධර්ම දේශනාවක් කරා. ඒ ධර්ම දේශනාව කරගෙන යනකොට ඒ ස්වාමීන් වහන්සේත් මෙනෙහි කරනවා. අර උපාසක මෑණියෝ ඒ ධර්මයේ අහලා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන දෘෂ්ටි ඔක්කොම අයින් කරලා ඒ දෘෂ්ටිවෙන් මිදලා සෝවාන් මාර්ගඵල අවබෝධ කරගන්නවා. ඒ මෑණියන්ට දේශනා කරන තමන්ම දේශනා කරන බණ මෙනෙහි කර කියගෙන යනකොට දේශනා කරගෙන යනකොට නාගසේන හාමුදුරුවෝ ඒකින් මාර්ගඵල අවබෝධ කරගන්නවා. ඒ සිද්ධිය වෙනවා. එතකොට කෙනෙකුට බණ දේශනා කරනවා බණ අහලා යා සෝවාන් වෙනවා. බණ දේශනා කරගෙන යනකොට
ආවෝදි කර ගන්නවා මෙනෙහි කරලා. දැන් බණ දෙසීමකුත් නෙවෙයි මෙතන තියෙන්නේ මේ සීලවන්ත සූත්‍රයේ හැටියට බණ ඇසීමකුත් නෙවෙයි තියෙන්නේ මොකක්ද? මෙනෙහි කිරීමක් තියෙනවා. හැබැයි මේ මෙනෙහි කිරීමට මුලින් අවශ්‍යයි මොකද්ද? සිල්වත්කම අවශ්‍යයි. සිල්වත් භික්ෂුවක්. ඔය රැයට කකා මේක කරන්න බෑ. ඇත්තම කියනවනම් අපි සිල්වන්ත විය යුතුයි. ඒ වගේම සිල්වන්ත විය යුතුයි, ගුණවන්ත විය යුතුයි, කුඩා අනුකුඩා ශික්ෂාපද ආරක්ෂා කළ යුතුයි. මේවා දේශනා කළා තියෙන ගිහියන්ට නෙවෙයි, ගිහියන්ට තියෙන පංචශීලයේ, අටශීලයේ, දසශීලයේ පුළුවන් උපරිමේ. ඒ වගේම භික්ෂුන් වහන්සේලා තමයි මේවා රැකී යුතුවන්නේ. ඒකට මම සූත්‍ර කොටසක් කියනවා. මේ සීලවන්ත භික්ෂුන් වහන්සේ කියලා කියන හොඳ උපසම්පදා සීලයක් දරන, ඒ වගේම ගරුආපත්‍ය ටික හොඳට රකින, කුඩානුකුඩා ශික්ෂාපදයන් හොඳට රකින්නා වූ පිරිසුදු සීලවන්ත භික්ෂුන් වහන්සේ නමකට තමයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ සීලවතා ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා සිල්වත් භික්ෂුන් වහන්සේ විසින් මේක කරන්න ඕනේ කියලා. තේරුණාද? හරි. භික්ෂුන් වහන්සේලාට ගරිහා කිරීම නෙවෙයි කරන්නේ මේ. හැබැයි ධර්මයේ කියනකොට ඒක ධර්මයේ හැටියට කියන්නේ. තව එකක් තියෙනවා. දැන් තේරුණාද මේ කාරණේ? බණ ඇසීමම පවණක් නෙවෙයි මේකට අදාළ වෙන්නේ කියලා. තේරුණාද? තව ටිකක් අපි වෙන සූත්‍රයකුත් ගමු. බලන්න මේ සූත්‍රයේ තියෙන විදිය. ප්‍රශ්න වතු කරන්නේ. ආයි මොකද්ද ප්‍රශ්නේ? දැන් අපි මේ හොයන්නේ උත්තර හොයන්නේ මොකටද? සෝවාන් මාර්ගඵල අවබෝධය සඳහා බණ ඇසීමම පමණක්ද කියන ප්‍රශ්නේනේ. ඉතින් අපි ඕකත් අරගෙන යන්න ඕනේ කාගාවට? ශාස්ත්‍රුන් වහන්සේ ගාවට. ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මමච්චයේන මොකද්ද කොහොමද දේශනා කරේ? මගේ ඇවෑමෙන් මහණෙනි ආනන්දය මගේ ඇවෑමෙන් මා දේශනා කළ තිබෙනා වූ ධර්මයේ ඔබලාට ශාස්ත්‍රීය කෘත්‍ය સિદ્ધ කරනවා. යෝගෝ ආනන්දමය ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චයේන සත්තා. ඒ තමයි මගේ ඇවෑමෙන් මම දේශනා කරපු විනය. ඉතින් අපි යන්න ඕනන්නේ වෙන වෙනහ නෙවෙයි. වෙන වෙනහ යන්න ඕනේ. යන්න ඕනන්නේ මොකටද? මේ තථාගත ධර්මයට යන්න ඕනේ. ඒකේ යන්න කියලා තියෙනවා. ගිහිල්ලා බලුවන් පස්සේ ඉතින් මේකට ගැලපෙනවා නම් අපි ගමු. නැත්නම් ඉතින් මේ බෑග් එක පිටින්ම විසිට කරමු. මොනවා බලන්න. පංචමානි භික්කවේ විමුක්තායතනානි යත්ත භික්ඛුනෝ අපමත්තස ආතාපිනෝ පහිතත්තස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti අනුනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. මේ විදිහට වචනයක් තියෙනවා. ඔකේ සිංහල බොහොම තියෙනවා. මේ විදිහටයි තියෙන්නේ. මහණෙනි යම් කිසි විමුක්ති කාරණයන්හි අප්‍රමාදව කෙලස් තවන්නා වූ වීරිය ඇතිව නිවන් වෙත ගියා වූ සිත් ඇතිව වාසය කරන්නා වූ මහණෙකු වෙන භික්ෂුන් වහන්සේගේ මිදී නොගියා වූ සිත අවිමුක්ත සිත හෝ විමුක්ත වේනම් අපරික්ෂීන වූ ආශ්‍රව ඒ කියන්නේ නැති වී නොගියා වූ ආශ්‍රවයෝ පරීක්ෂයට එනම් නැතිවීමටපත් වෙනවා නම් අනුප්පන්න හෝ අනුත්තර යෝගක්ෂේමයට අනුප්‍රාත වෙන. ඒ කියන්නේ පත් වෙලා නැත්තා වූ ඒ උතුම් විමුක්තියට පත්වන්නේ නම් එවැනි විමුක්ත ආයතන පහක් තියෙනවා. මේක කරුණු පහක් කියනවා මේ. බලන්න. අපමත්තස ආතාපිනෝ පහිතස්ස වේ. කියන්නේ අප්‍රමාදීව සීය නුවණ යොදලා කෙලස් තවන වීරියෙන් යුක්තව ඉන්නා වූ භික්ෂුන් වහන්සේ නමකගේ හිත කෙලසුන්ගෙන් මිදලා නැත්තම් ඒ වගේම නිවනටපත් වෙලා නැත්තම් ඒ භික්ෂුන් වහන්සේට එහෙම ඉඳීමෙන් නිවනටපත් වෙන කෙලස් තවන ආශ්‍රය නැති කරන්නා වූ ස්ථාන කීයක් තියෙනවද? පහක් තියෙනවා. අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. කතමානි පංචේ විමුක්තායතන පහ මොකද්ද? ඉද බික්කවේ බික්කුණෝ සත්තා ධම්මං දීසේති අඤ්‍යතරෝවා ගරුට්ඨානියෝ සබ්‍රහ්මචාරී. මහණෙනි
ඉද භික්ඛුනෝ සත්තා ධම්මං දේශි භික්ෂුන් වහන්සේලාට ශාස්ත්‍රුන් වහන්සේ හෝ ධර්ම දේශනා කරනවා. දේශනාවක දෙන්නේ කියනවා මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේ හෝ එක්තරා ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. ගරුට්ටාණිය සබ්‍රහ්මචාරී. ධර්ම දේශනා කරනකොට යතා යතා භික්කවේ තස්ස භික්ඛුනෝ සත්තා ධම්මං දේශේති යම් යම් ආකාරයකට යම් යම් පිළිවෙලකට යම් යම් කරුණු කාරණා යොදාගෙන ධර්ම දේශනා කරනවාද ඒ වගේම ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් බණ දේශනා කරනවාද තථා තථා සෝ තස්මින් ධම්මේ අත්තපටි සංවේදීච හෝති. අහගෙන ඉන්න භික්ෂුන් වහන්සේ ඒ කියන පිළිවෙලට අර්ථය තේරුම් ගන්නවා, අර්ථය දැන ගන්නවා. ධම්මපටි සංවේදීච අර්ථයක් දන්නවා, ධර්මයක් දන්නවා. හේතුවක් දන්නවා, ඵලයේ හැටියට ඉදිරිපත් වෙන ධර්මයක් දන්නවා. ওই විදිහට අර්ථයයි ධර්මයයි දෙක දැනගන්නකොට තේරුම් ගන්නකොට ඒ භික්ෂුන් වහන්සේගේ හිතට පාමුජ්ජං ජායති. පාමුජ්ජං කියලා කියන්නේ යම්කිසි සතුටක් උපදිනවා කියන එක. පමුදිතස්ස පීති ජායති. බොහොම සතුටක් ඇති වුණාන් පස්සේ මොකද වෙන්නේ? ඉස්සෙල්ලා ලා. ඒකට පාමුජ්ජ කියලා කියන්නේ ලා සන්තෝෂය. ඊළඟට ප්‍රීති කියලා කියන්නේ වැඩි ගියාව. සතුටක් උපදිනවා. පීති මනස කායෝ පස්සම්බති. ප්‍රීතිමත් වූ කය මනසක් තියෙනකොට කය නිකන් හරියට සැහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. සැහැල්ලු කයක් ඇති වෙනකොට එයා සැපයක් විඳිනවා. සැපයක් සැහැල්ලුවක් ඇති වෙනවා. එහෙම සැපයක් සැහැල්ලුවක් ඇති වෙන සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වූ කෙනාට සිත සමාධි වෙනවා. බලන්න ආපු තාලේ. කරුණු පහක් තියෙනවා. මොකද්ද? පාමුජ්ජ, පීති, පස්සද්දි, සුඛ, සමාධි. දැන් මේ බණක් අහනකොට මේ සිද්ධ වෙන්නේ. බණක් අහනකොට හැබැයි නිකන් ඇහුවට ඕක වෙන්නේ නැහැ. නේද? මේ සමහර වෙලාවට මාළු කපත් ඕක අහනවා මේ අතිපට්ඨානයේ අරව මෙව එහෙම එන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැහැ. වෙයිද? මේ කරුණ ටික හොඳට මතක තියාගන්න. මේකේ අපි එකපාරම කියාගෙන ගියාට මෙයාගේ හිත සමාධි වෙනවා. සමාධි වෙනකොට එකක් තමයි පාමුජ්ජ, පීති, පස්සද්ධි, ඊට පස්සේ සුඛ, අනිත් එක සමාධි. ඉස්සෙල්ලාම සතුටක් උදා. අනේ මෙහෙම ධර්මයක් කියලා නිකන් සතුටක් ඇති වෙනවා. ඒක තේරෙන්න සතුට දෙගුණ වෙලා වැඩි වෙලා ප්‍රීතියක් බවට පත් වෙනවා. එතකොට තමයි කය සංසිඳලා බොහොම බර නැති සැහැල්ලු බවට පත් වෙන්නේ. එතකොට තමයි Tamanට කයේ සැපයක් දැනෙන්නේ. ඒකත් එක්ක තමයි සමාධිය හැදෙන්නේ. ඕක හැදෙන්න කලින් මොකද්ද වෙන්න ඕනේ? අත්තපටි සංවේදී, ධම්මපටි සංවේදී. අහනදී අර්ථේ තේරුම් ගන්න ඕනේ, ධර්මයේ තේරුම් ගන්න ඕනේ. එයා තේරුම් ගනිමින් තමයි ඒක අහන්නේ. වටහා ගනිමින් තමයි අහන්නේ. මෙන්න මේ විදිහට සුඛිනෝ චිත්තං සමාධියති. ඉදම් භික්කවේ පඨමං විමුක්තායතනං යත්ත භික්ඛුනෝ අපමත්තස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරික්ඛීනා වාසවා පරික්ඛයන් ගච්ඡanti අනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාමප්‍රාති. මෙන්න මේක තමයි එක කාරණයක් තමන්ගේ හිත විමුක්තියට පත්වීම සඳහා. මේක තේරුණාද? දැන් එතකොට මේ විමුක්තියට පත්වීම සඳහා ඒ කියන්නේ මේ විමුක්තියට පත්වීම සඳහා ඒ කියන්නේ තමන්ගේ කෙලෙස් නැති කරලා නිවන් අවබෝධ කරගන්න තත්වයට පත්වීම සඳහා හේතු වෙන්නා වූ එක කාරණයක් තමයි මේ. මොකද්ද? බණ ඇසීම. පුණජවරම් භික්කවේ භික්ඛුනෝ නැවතද මහන්නේ භික්ෂුවකට බණ කියන්න ශාස්ත්‍රුන් වහන්සේත් නැහැ. නහේවකෝ සත්තා ධම්මං දේශේති. ශාස්ත්‍රුන් වහන්සේ බණ කියන්නේත් නැහැ. අඤ්‍යතරෝව ගරුට්ඨානෝ සබ්‍රහ්මචාරී. තින් ගෞරවණීය සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකුත් බණ කියන්න
නැහැ. අපි චකෝ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසේති. ඉස්සල්ලා අහපු බණ දෙනවනේ. ඉස්සල්ලා අහපු බණ. යථාසුතං යථාපරියත්තං ධම්මං ඉස්සල්ලා අහගත්ත ඉගෙනගත්ත ධර්ම තියෙනවනේ. ඒවා විස්තර වශයෙන් පරේසං දේසේති අනිත් අයට කියලා දෙනවා. ඉතින් අනිත් අයට කියලා දෙනකොට යථා යථා භික්කවේ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසේති. තමන් යන් ඔය උදාහරණ උපමා ගලප ඒ ධර්මයේ අනිත් අයට දේශනා කරන්නට මොකද වෙන්නේ? තමන්ට අත්පටි සංවේදී වෙනවා ධම්මපටි සංවේදී. අර නාගසේන හඳුරන්ට උනේ. තමන්ට අත්පටි සංවේදී ධම්මපටි සංවේදී. එහෙම වෙනකොට මම මේ කියන ධර්මය හොඳට පැහැදිලිව අනිත් අයට කියලා දෙනකොට ඒ ධර්මයේ තමන්ට තේරිලා වැටහිලා අවබෝධ වෙලා තමන්ට සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවා, පස්සද්ධිය ඇති වෙනවා, සැපය ඇති වෙනවා, සමාධිය ඇති වෙනවා. සමාධිය මුල් වෙලා අන්න හිත විමුක්තියටපත් වෙනවා. දැන් දෙවෙනි එක මොකද්ද? ධර්මයේ දෙසීම. 3. කොණචපරම් භික්කවේ භික්ඛුනෝ නේවසක සත්තා ධම්මං දේසි. දැන් බුදුරජාන් වහන්සේ බණ කියන්නත් නැහැ. භික්ෂුන් වහන්සේ නමකුත් නැහැ. බණ කියන්න අවස්ථාවකුත් නැහැ. බණ අහන්න chance එකකුත් නැහැ. බණ කියන්න කවට්ටියකුත් නැහැ. අපිචකෝ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. අහපු බණ දිනවනේ. ආපු ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරනවා. ඒවා සජ්ජායනා කරනවා. යතහ යතහ භික්කවේ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. ඒ විදිහට සජ්ජායනා කරගෙන යනකොට මොකද වෙන්නේ? අත්පටි සංවේදී ධම්මපටි සංවේදී වෙනවා. අර්ථයයි ධර්මයයි දෙක තේරෙන්න වැටෙන්න පටන් ගන්නවා. ආන්න ඒ වෙලාවට පාමුජ්ජය ඇති වෙනවා, ප්‍රීතිය ඇති වෙනවා, පස්සද්ධිය ඇති වෙනවා, සුඛය ඇති වෙනවා, සමාධිය වෙනවා. සමාධි වුණායින් පස්සේ සමාධියත් එක්ක ප්‍රඥාව වැඩිලා ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. දැන් කීයක් කිව්වද? ස්ථාන 3ක් තියෙනවා. එකක් තමයි බණ ඇසීම, එකක් දෙසීම, එකක් තමයි සත්‍යයනා කිරීම. දැන් 4 වෙනි එක කියනවා පුණචපරම් භික්ඛවේ භික්ඛුනෝන. දැන් නැවත එකක් කියනවා. දැන් ශාස්ත්‍රුන් වහන්සේ බණ කියන්නට ඇත්තෙත් නැහැ. සබ්‍රහ්මචාරී භික්ෂුන් වහන්සේ නමකුත් නැහැ. එතකොට බණ කියන්න කවුරුවත් පිරිසක් ඇත්තෙත් නැහැ. සත්‍යයනා කරන්නටත් නැහැ. සත්‍යයනා කරන්නටත් දැන් කවුරුවත් මේ තමන් සත්‍යයනා කරන්නෙත් නැහැ. අපිචකෝ යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති. ඔන්න කියනවා. නුවණින් හොඳට විතර්කණය කරනවා, හොඳට හිතා බලනවා, නුවණ යොදලා මේක සලක බලනවා. නුවණින් මෙනෙහි කරගෙන යනවා. අර ඉස්සෙල්ලා කිව්වේ යෝනිසෝ මනසිකරෝති කියලා. නුවණින් මෙනෙහි කරගෙන යනවා. එහෙම මෙනෙහි කරගෙන යනකොට අන්න අර්ථයේ වැටෙනවා, ධර්මයේ වැටෙනවා, අත්පටි සංවේදී ධම්මපටි සංවේදී බවට පත් වෙනවා. එතකොට තමයි එයාගේ හිතේ අනේ මෙහෙම ධර්මයක් කියලා ප්‍රාමෝජ්‍ය ඇති වෙනවා. ඒ ධර්ම ටික කීයද? ප්‍රාමෝජ්‍යය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, සමාධිය. ධර්මතා පහක්. ඒ ධර්මතා පහ නිකන් ඉන්නේ නැහැ. අර්ථයේ ධර්මයේ තේරෙන්න ඕනේ. අර්ථයේ ධර්මයේ තේරෙනකොට තමයි ඒ ගතිය ඇති වෙන්නේ. කියපු මේ ධර්මවල ස්වභාවය හොඳට තේරෙන්න ඕනේ. ඒව ඇති වෙන ස්වභාවය තේරෙන්න ඕනේ. විදිය තේරෙන්න ඕනේ. එතකොට එයාගේ හිත මිදිලා යන ඉදම් භික්කවේ චතුත්තං විමුක්තායතන. මේක තමයි මහණෙනි 4 වෙනි විමුක්තායතනෙ. හිත මිදී යන්නා වූ අවස්ථාව. අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. නොමිදුනා වූ හිත මිදී යන. අපරික්ඛීනාව ආසවා පරික්ඛයන් ගච්ඡanti. නැති වෙලා නැති ආශ්‍රවය නැතිවීම බවට පත් වෙනවා. අනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. පත් නොවී තිබුණා වූ අනුත්තර යෝගක්ෂේමයට හේවත් ඒ මාර්ගඵල ධර්ම වලට පත් වීම සිද්ධ වෙනවා. දැන් කීයක් තියෙනවද? 4ක්. ඊළඟට කියනවා මහණෙනි
දැන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැ බණ කියන්නේ. සර්වබ්‍රහ්මචාරීන් වහන්සේ නමකුත් නැහැ. බණ දේශනා කරන්නට කවුරුත් පිරිසක් ඇත්තෙත් නැහැ. සජ්ජායනා කරන්නෙත් නැහැ. නුවණින් මෙනෙහි කිරීමකුත් මොකක්වත් කරන්නේ නැහැ. අපිචුකස්ස අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහිතං හෝති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්දං පඤ්ඤාය. ඒ වුණත් එක්තරා සමාධි නිමිත්තක් ආනාපාන සතිය හෝ බුදුගුණ භාවනාව හෝ පිළිකුල් භාවනාව හෝ කසින භාවනාව හෝ මොකක් හෝ වේවා භාවනා නිමිත්තක් අරගෙන සමාධි නිමිත්තං සුග්ගහිතං හෝති සුමනසිකතං හොඳට ඒ භාවනා නිමිත්ත අරගෙන තිබෙනවා මෙනෙහි කරලා තියෙනවා. සූපර්ධාරිතං සුප්පටිවිද්දං හොඳට දරාගෙන හිතේ ඒක වඩලා තිබෙනවා නුවණින් මේ මෙනෙහි කරලා තිබෙනවා. එහෙම මෙනෙහි කරපු නිසා සෝ තස්මින් ධම්මේ අත්පටිසංවේදීත හෝති ධම්මපටිසංවේ. එතකොට මේ සමාධි නිමිත්ත සම්බන්ධයෙන් අත්පටිසංවේදී ධම්මපටිසංවේදී බවක් ඇති වෙනවා. ඒක පහළ වෙන විදිහේ තියෙන ධර්ම ස්වභාවයන් හොඳට මෙනෙහි කරනවා. එහෙම වෙනකොට පාමුජ්‍ය ස්වභාවයේ සතුට ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. පස්සද්ධිය ඇති වෙනවා. සැපය ඇති වෙනවා. හිත සමාධි වෙනවා. ආන්න ඒ වෙලාවේදී ඒ සමාධිය අරමුණු කරගෙන සමාධිය උපකාර කරගෙන සමාධි නිමිත්ත මෙනෙහි කිරීම නිසා හිත විමුක්තියටපත් වෙනවා. දැන් කීයක් තියෙනවද? මේ තමයි විමුක්තායතන පහ. දැන් මේකේ සෝවාන් වීමට, සකදාගාමි වීමට, අනාගාමි වීමට, අරහත් වීමට නෙමෙයි මේ කියන්නේ කෙලෙස් නසන්ට සෝවාන් වෙන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් වෙන්න පිළිවෙලින් වඩන්ට ඕනේ විදි සහ උපකාර වන්නා වූ විමුක්ති ආයතන පහක් තමයි කියන්නේ. මේක තේරුණාද? එතකොට මේක ගැලපෙනවද අරකට? අර ප්‍රශ්නේ අපි මේ දෘෂ්ටියේ හැටියෙමයි. ඉදමේව සත්‍යම් මොෝග මඤ්ඤං. මේක තමයි ඇත්ත, මේක තමයි කාරණේ, මේක තමයි පිළිවෙත. කවදාකවත් සෝවාන් ආර්යයන් වහන්සේලා ඕවාගේ දෘෂ්ටිගත වෙන්නේ නැහැ. ඉදමේව සත්‍යං මොෝගං අඤ්ඤං. අනිත් ඒවා බොරු, මේ තමයි ඇත්ත කියලා එහෙම යන්නේ. විශේෂයෙන්ම ධර්මයේ දන්නේ නැති කෙනෙක් ඒ වගේපත් වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ දැනගත්තා වූ ආර්යයන් වහන්සේලා, ධර්මඥානයේ තිබෙන දේශකයන් වහන්සේලා, ධර්මඥානයේ තිබෙනා වූ ඒ ගීහෝ පැවිදියෝ හය හරි විශේෂයෙන්ම සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙච්ච ආර්යෝ ඒ වාගේ දෘෂ්ටිගත වෙන්නේ නැහැ. හේතුව තථාගතයන් වහන්සේගේ ධර්මයට ගැළපෙන දෙයක්ම තමයි අය ප්‍රකාශ කරන්නේ. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියනවා. නමුත් ඒවා වෙනස් කරන්නේ. ඒක තමයි ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය. ඒකෝ සමනස මේ දැන් මේ බණ අපි අහන්න ඕනේ. ආර්යයන් වහන්සේ කෙනෙක් කෙම්මද කියන ප්‍රශ්නේ පත්වෙලා මොකද සමහරලාට කියනවා මේ ඒ බණ අහනකොට මේ සෝවාන් වෙන බණ අහන්න ඕනේ ආර්යයන් වහන්සේ කෙනෙක් කෙම්මයි. එහෙම නැතුව හරියන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ. මේක අහං කරන්නේ පොටිල හාමුදුරුවෝ අනිත් අයට ඉගැන්නුවා, භාවනා ක්‍රම කියලා දුන්නා. හැබැයි ගෝලියෝ රහත් වුණා, මාර්ගඵල අවබෝධ කරගත්තා. ඒ ස්වාමීන් වහන්සේ එතනම හිටියා. භාවනා ක්‍රමේ වැරදුනා. භාවනා ක්‍රම වැරදුනා. ඒ ස්වාමීන් වහන්සේලා කියපු විදිහට කරගෙන ගියා. ඒ වගේම හොඳට ලයින් අප් වුණා. සිත කෙලසුන් මිදිලා ගියා. දැන් අර අම්මට බණ කිව්වේ මේ නාගසේන හාමුදුරුවෝ රෝහන් වෙලාද? නෑනේ. එයාට පස්සේ මේ උනේ. නාගසේන හාමුදුරුවෝ සෝවාන් වෙන්නේ අර අම්මන්ට පස්සේ. දැන් බලන්න ඒක ගලපලා බලන්න. යම්කිසි කෙනෙක් වෛද්‍යවරයෙක් ලෙඩෙකුට බෙහෙත් කරනවා. බෙහෙත් කරනකොට ඒකේ නියමයක් නැහැ. ඒ දැන් අපි හිතමු කෙනෙකුට පිළිකාවක් තියෙනවා ලෙඩක්. ඒ පිළිකාවට බෙහෙත් කරන්නට ඒ දොස්තර මහත්තයා පිළිකාවක් හැදිලා සනීප වෙලා ඉන්න ඕන කියලා නීතියක් නැහැ. දැන් පපුවේ අමාරුවකට බෙහෙත් කරනවා. සර්ජරියක් කරනවානේ. සර්ජරියක් කරනවා කෙනෙකුට ඉතින් ඔය කපන්නේ මේ. ඉතින් ඒ අය ඇවිල්ලා තම මුක් කපාගෙන ඉන්න ඕන මේ මහුන් ගහගෙන ඉන්න. ඒක තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දැන් ඔය ගයිනකොලොජිස්ට්ලා ඉන්නවා.
කාන්තා වෛද්‍ය විශේෂ මේ ඔය ඉන්නේ ඔක්කොම කාන්තාවෝ නෙවෙයි. ලේබර් මේ මොකද ඩිලිවරි කරන්නේ? ළම ප්‍රසූත ළමයි හම්බෙන්නේ. එතකොට ඒ ඉන්න ඔක්කොම මේ පිරිමි වෛද්‍යවරු ඔක්කොම මේ ළමයි හම්බෙච්චයයි. එහෙම එකක් නැහැ. ඒ වුණාට ක්‍රමයක් තිබෙනවා. ඒගොල්ලන්ට උගන්වන ක්‍රමයක් තිබෙනවා, විදියක් තිබෙනවා, පිළිවෙලක් තිබෙනවා. ඒ පිළිවෙලට සමහර වෙලාවට කාන්තාවට වඩා දක්ෂ විදියට ඒගොල්ලන්ගේ ඩියුටි කරනවා. ඒ වගේම තමයි හાર્ට් සර්ජන්ලා. Taman හොඳ ලස්සනට කිසිම අවුලක් නැති වෙන්න මේ මේ වැඩේ කරලා දෙනවා. එහෙම නේද? ඒක නිසා මේ එහෙම නීතියක් නැහැ. ඒක තමන්ගේ තත්ත්වය රැක ගැනීමට හෝ තමන්ට ගෝලීය බාලය හදා ගැනීමට හෝ තමන්ට ඔඩියන්ස් එකක් හදා ගැනීමට හෝ අනිත් අය පැත්තට යන්නේ නැතුව මේ පැත්තට මේවා කියලා ප්‍රාර්ථනාවක් හෝ මොකකින් හරි එහෙම එකකින් ඉගෙන වැරෙන්න ඕක තථාගතයන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි. ඒක 100% සුවර්. 100% විශ්වාසයි. සමහරවිට ඒකට හේතු දක්වනවා. මොකද මේ සෝතාපට්ටි අංගවල තියෙනවා සත්පුරුෂ සේවනය ඊළඟට සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ දෙකේ මේ සත්පුරුෂ සේවනය වෙන්න ඕනේ නියම සත්පුරුෂ වෙන බුදුපසේ බුදු මේ විදිහට ආර්යයන් වහන්සේලා නිසා තමයි මේක මේ විදිහට වෙන්න ඕනේ කියන එක කියන්නේ ධර්මය අහන්න ඕනේ ඒ වගේ උත්තරමකින් කියන එක තමයි දැන් මේ ඔක්කොම අසත්පුරුෂයෝ. ආවදේ දැන් මං අසත්පුරුෂයෙක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුජානාමි බික්කවේ බත්තගේ අනුමෝදිතුන් කියලා. ඉතින් ඒ කියන්නේ මහණෙනි ඔබලාට යම්කිසි තැනක දානය පූජා කරොත් එහෙම අනුමෝදනාවක් කරන්නයි කියලා. ඉතින් එහෙම අනුදැනීමක් කරනවා. ඒ කියන්නේ අනුමෝදනාව කියලා කියන්නේ මේ දානීය වෙනුවෙන් ධර්ම දේශනාවක් කරන්න ඕනේ. ඉතින් ධර්ම දේශනාව මේ නිවන් යන්න බණ කියන්න එපා. ඕක නිකන් බණ ටික දාන ඩිංගටි විතරට මොකක් හරි සේප් වෙන්න කියන්නේ කියලා එහෙම එකක් නැහැ. පුළුවන් තරම් බණ දේශනා කරනවා. ඒකට දානේ මේ පින්කම අල්ලලා. ඒ කියන්නේ දායකයා ඒ අලුතෙන්ම පින්කමක් කරලා හිත ප්‍රමෝදයටපත් වෙලා තියෙන වෙලාවනේ. එයාට සතුටු වෙන්න සහ අනිත් එක ඒකෙන් තහනමක් නැහැ. මේ බණ කිව්වන් පස්සේ නිවන් දකින්න එකේ වැඩි එහෙම කරන්න යන්න එපා මේ කියලා. නිවන් දකින්න හොඳට කියන්න ඕනේ. ඒ වගේම ඒ පින්කමේ වටිනාකම, ඒ පින්කමේ ආනිසංස, කර්මයේ කර්මඵලයේ හේතුඵල ධර්මයන්, චතුරාර්ය සත්‍ය ධර්මයන් දක්වලා ඒ බණ දේශනා කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිසිම තැනක මේ ආර්ය තත්වයටපත් වුණා වූ කෙනෙක්ම බණ කියන්න ඕනේ කියලා එහෙම නැහැ. දැන් අර උදායි හාමුදුරුවෝ එක වෙලාවක ධර්ම දේශනා කරන උදායි හාමුදුරුවෝ ටිකක් අමුතු චරිතයක්. උදායි හාමුදුරුවෝ. මේ උදායි හාමුදුරන්ට මිනිස්සුත් ටිකක් කිට්ටු වෙනවා වැඩි. ඒ සන්නන්සෙත් ඔය ගෙවල් දාන්නේ යනවා. හැබැයි එහෙම නිවිනේ නේද පනවලා තියෙනවා. හැබැයි ඒ සන්නන්ස බණක් දේශනා කරනවා. හොඳට බණක් කියනවා. මිනිස්සුත් කැමති. ඒ වෙලාවේදී මේ විශාල පිරිසක් එක්කාසු කරගෙන එක අවස්ථාවකදී උදායි හාමුදුරුවෝ බණ දේශනා කරනවා. හැබැයි උදායි හාමුදුරුවෝ බණ දේශනා කරනකොට සීල සමාධි ප්‍රඥා දාන ආනිසංස අරෝමිය එහෙම කියනවා. ඒ වෙලාවේදී එක අවස්ථාවකදී ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම දේශනා කිරීම ලේසි නෑ කියලා. ලේසි නෑ අනුන්ටයට බණ දේශනා කරනවා කියන එක ලේසි නෑ. ඒ අවස්ථාවේදී කරුණු පහක් දක්වනවා ධර්ම දේශනා කරන්නා වූ කෙනෙකු විසින් හිතේ පිහිටුවා ගත යුතු කිසිම දවසකදී කීර්තිය ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවේ. නම්බු නාමයක් බලාපොරොත්තු නොවේ. ඒ වගේම පර දයා අනුකම්පාව පෙරදරි කරගෙන ඒ වගේම අත්ුක්කංශනේ පරවම්බනේ කරන්නේ නැතුව තමා හුවා දක්වා ගන්නේ නැතුව අනිත් අය පහත් කරන්නේ නැතුව ඒ වගේම පිළිවෙලකට කරුණු කාරණා ගලපලා ඒ වගේම පරියාය කතා දස ඒ කියන්නේ පිටින් කරුණු අරගෙන එකට ගලපලා ලස්සන ධර්ම දේශනා කරන කරුණු පහක් දේශනා කරනවා. ඒක එකක්වත් නැහැ මේ අනිත් අයට මේ ධර්ම එහෙම විදිහට කියලා තියෙන වැරෙන්න ආර්ය භාවයටපත් වෙලා සෝතාපන්නෝ පමණයි කියලා එහෙම කියලා නැහැ. අනිත් එක ඒක මෙහෙමයි. සත්පුරුෂ ධර්ම ආර්යයන් වහන්සේලාගේ ආර්ය ධර්මයේ කියා දෙන්නා වූ සත්පුරුෂයෝ ඉන්නවා. සෝවාන් මාර්ගයට යන්නේ අසත්පුරුෂෙක් වෙලා නෙවෙයි.
සත්පුරුෂ ධර්මයේ පිළිපැදීම නිසා. නොකියපු දේවල් කියන්න යන්න ඕනේ නැහැ. එතකොට අසත්පුරුෂය වෙනවා. කියවපු දේවල් නැති කරන්නත් හොඳ නැහැ. එතකොට අසත්පුරුෂය වෙනවා. පනවපු දේවල් නැති කරන්නත් හොඳ නැහැ. නොපනවපු දේවල් විනාශ කරන්නත් හොඳ නැහැ. එතකොට අසත්පුරුෂය වෙනවා. සම්මතනේ දැන් අපි මේ විමුක්ත ආයතන කියන එකටම නේද නිවන් දොරටු කියලා කියන්නේ. ඔව් නිවන් දොරටු. ඔව්. මේ මෙන්න මේ පොතේ මේ සතිපට්ඨාන විපස්සනා භාවනා කියන පොත මේ දෙවිනෝර ඥානවසන්තර ඉල තියෙන්නේ. මේක පෙන්වු කරනවා මේ දැන් බණ අහනකොට බණ කියනකොට ඒ අවස්ථා හැම නිවන් දොරටුකදීම විපස්සනා භාවනාවක් වැඩෙන අයුරින් වුණොත් තමයි මේ මාර්ගඵල ලැබෙන්නේ කියන්නේ. හරි. ඔව් අත්පටි සංවේදී ධම්මපටි සංවේදී වෙන්නේ විපස්සනාවකට යොමු කරොත් විතරයි. ඔව්. මේ පොතේ විස්තර වෙනවා අර සම්පති අමාත්‍යා මේ රහත්ුණ එක එතකොට පටාචාරාව සෝවාන් වෙච්ච එක සෝකී අවස්ථාව ඔව් ඔව්. ඒක මේ පොතේ හොඳට විස්තර කරනවා. සතිපට්ඨාන භාවනාව ඇති වුණා ඒ වෙලාවේ ඇති වෙන ධර්ම තුලින්. ඇතුළත මෙනෙහි කිරීමක් මෙනෙහි මානසිකාරය සිද්ධ වෙනවා.